චුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සබන කාලෝ අයං භදංතා ධම්මං සබන කාලෝ අයං භදංතා ධම්මං සබන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති පුඤ්ඤත්තාරිමානි පුඤ්ඤ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චි කତ୍වා පවේදිතානි කතමානි චත්තාරියත් පුඤ්ඤ කම්මං කන්නං කන්න විපාකං අත්ති පුඤ්ඤ කම්මං සුඛං සුඛ විපාකං අත්ති පුඤ්ඤ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං අත්ති පුඤ්ඤ කම්මං අකන්නං අසුඛ අකන්නා සුඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති පින්වත්නි සෑහෙන අසනීප තත්වයකින් ඉන්නේ වුණත් ඉතින් ටික වෙලාවක්වත් ධර්ම දේශනා කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම රමණී නාකන්දනාරච්චි මහත්මිය. එතුමියගේ නැසීනිය දෙමාපිය දෙදෙනාටත් ස්වාමි පුරුෂයාටත් පුණ්‍යානුමෝදනා කිරීමට මේ ධර්ම දේශනාව අමත්තම ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතා හැමදෙනාටම මේ උදාර ධර්ම දේශනාමය පින්කමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියන මේ අදහස ඇති කරගෙන මේ ශාසනයේ හැම ගුණයක්ම වඩන්න මුල්ම කාරණය තමයි ධර්ම ශ්‍රවණය කිරීම. බණහලා තමයි පින්පව් දැනගෙන කුසල කුසලයන් දැනගෙන නිවන් මඟ දැනගෙන කටයුතු කරන්න. ඉතින් මේ අයට අමුතුවෙන් බණ අහීම ගැන කරුණු කියන්න අවශ්‍ය නැහැ. හොඳට බණ අහන බණ පිළිපදින පිරිසක්. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ උදාර පින්කම සිද්ධ කරගෙන ඒ පින්කම් තමන්ගේ පරලෝකපත් අයටත් අනුමෝදන් කරලා තම තමන්ටත්
අභිදාර කුසල බලයෙන් ධර්මාබෝධය ලැබේවා කියන බලාපොරොත්තුව ඇති කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂ ධර්ම දේශනයක කොටසක් අද මාතෘකාවට තබාගත්. මේ දේශනාව ආරම්භ වෙන්නේ කෝලිය ජනපදයේ. ඒකං සමයං භගවා කෝලියේසු විහෙරති. හලිද්ද වසනං නාම කෝලියානං නිගමෝ. ඒ කෝලිය ජනපදයේ ගමක් තිබුණ හලිද්ද වසන කියලා. ඒ ගමේ නම. ඒ හලිද්ද වසන කියන ගමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ. ඒ ගම ගැන කිව්වා මිසක් විහාරයක් ගැන කිව්වේ නැහැ. ඒ හලිද්ද ගමන වසන කියන ගමේ විහාරයකුත් තිබිලා තියෙනවා. ඒ විහාරයේ තමයි බුදුහාමුදුරුවෝ මේ කියන කාලේ වැඩ වාසය කරන්නේ. අතකෝ පුන්නෝ ගෝවතිකෝ අචේලෝච සේනියෝ කුක්කුරවතිකෝ යේන භගවා තේන පසං කමින්සු. මේක හොඳ ලස්සන කතාවක්. ඒ කෝලිය ජනපදයේ තිබුණා හොඳ ධනවත් සිටුපවුල් දිටුවල් දෙකක්. හරිම ධනවත්. මේ සිටුගෙවල් දෙකේ සිටු කුමාරවරු දෙන්නෙක් හිටියා. පුංචි කාලේ ඉඳලම එකට වැලි කෙලියේ පටන් වැඩිච්ච යාළුවෝ දෙන්න. ඉතින් මේ යාළුවෝ දෙන්න ඊටම සුහදයි. දෙන්නම කල්පනා කළා අපිට මේ වස්තු සම්පත් වලින් වැඩක් නැහැ. අපට පේනවනේ මේ මිනිස්සු වස්තු සම්පත් තියෙද්දී අත්තර දාලා මැරිලා යන හැටි. ඒ නිසා අපි මේ වස්තු සම්පත් අතහැර දමලා විමුක්තිය සොයන්න ඕනේ. මේ ජරා මරණ ආදී දුක් වලින් මිදෙන්න මගක් හොයා ගන්න ඕනේ. මේ දෙන්නම සාකච්ඡා කළා, කතා කළා. එයින් ප්‍රධානියා පුන්න සිටුවරයා. ඒ පුන්න සිටුවරයා තෝරාගත්ත ගෝවෘතය. ගෝවෘතය කියන්නේ හරකෙක් වගේ හැසිරෙන එක. ඒ ගවයින්ගේ ආකල්ප ඇති කරගෙන වලිගයක් එහෙම බැඳගෙන අන් දෙකක් බැඳගෙන හතර ගාතෙන් එන්නේ හතර ගාතෙන්. ඒ හරකුන් ගවයෙන් කරන දේවල් ඔක්කොම කරනවා. තප්පුලනවා ඔක්කොම ආල්කල්ප කරනවා. දැන් මෙයාගේ හිතේ මේක තමයි විමුක්තියට මග කියලා. මේ ගෝ වෘත්තය පිරුවහම
තේරම සසර දුක් ඉවර කරගෙන ජරා මරණ වලින් මිදලා විමුක්තිය ලබා ගන්න පුළුවන් කියන එක තමයි ඔහුගේ අදහස. දැන් ඒ විදියට හැසිරෙනවා. ඒ කාලේ ඉතින් දායකෝත් මේවට ඇති වෙනවනේ. දායකයෝ ඇහිල්ලා කෑම එහෙම ගෙනත් දෙනවා බිමට දානවා. අතට ගාතෙන් ගිහිල්ලා ඉතින් බිම දාපුවා කනවා. ඒ ගවයෙක් කරන සියලු කටයුතු කරමින් ගවයින්ගේ ආකල්ප ඇති කරගනිමින් වාසය කරන ගෝ වෘත්තය කියන්නේ ඒකයි. ගවයෙක් වාගේ හැසිරෙන එක. ඉතින් ඒ අයගේ මතය තමයි මේ ගෝ වෘත්තය පිරුවහම මේ සසර දුක් නැති වෙනවා විමුක්තිය ලබන්න පුළුවන් කියන එක. ඊළඟට අනෙක් යාළුවා තමයි සේනිය. එයා තෝරාගත්තේ සුනක වෘත්තය. සුනකයෙක් වාගේ හැසිරෙනවා. එයාත් වලිගයක් එහෙම බැඳගෙන හතර ගාතෙන් තමයි යන්නේ. බිමට දාපුවා කන්නේ. එතනින් ගියාම බුරනවා උඩු බුරලනවා ඒ ඔක්කොම මේ සුනකයාගේ ආකල්ප ඔක්කොම පවත්වනවා. මේ දෙන්න බොහොම දීර්ඝ කාලයක් ඔය ගෝ වෘත්තයයි සුනක වෘත්තයයි රැක්කනේ. අදත් ඉන්නවා ඉන්දියාවේ අය. ගෝ වෘත්ත සුනක වෘත්ත රකින්න අය. එයාගේ හිතේ විශ්වාසය මේක තමයි විමුක්තිය ලබන ක්‍රමය කියලා. ඉතින් මේ අතරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදේ වාසය කළා කිව්වනේ. හලිද්දවසන කියන ගමේ විහාරයක බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරනවා. ඉතින් මේ දෙන්න ගියා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. හලිද්දවසන කියන ගමට විහාරයට ගිහිල්ලා ඒ පුන්න ගෝවෘතේ රකින්න එක්කෙනා ඉතින් ගවයෙක් වාගේ හැසිරුම් ආකල්ප වවත්තලා බුදුහාමුදුරුවෝ ළඟ පැත්ත වැටිලා බුදුහාමුදුරන්ට වැඳලා පැත්තකින් හිටියා. ඊළඟට සේනිය සුනක වෘතේ රකින්න එක්කෙනත් ගිහිල්ලා සුනිකෙක් වාගේ හැසිරිලා රවුමක් කැරකිලා ඉඳගෙන බුදුහාමුදුරන්ට වැඳලා පැත්තකින් වාඩි වෙලා හිටියා. දැන් ඉතින් මේ කතාව පටන් ගත්තේ පුන්න සිටුවරයා ගෝ වෘතේ රකින්න. පුන්න සිටුවරයා ඇහුවා තමන්ගේ යාළුවා මේ සේනිය සිටුවරයා ගැන. බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ සේනිය කියන්නේ මගේ පුංචි කාලේ ඉඳලා හොඳ හිත මිත්‍රයෙක්. එයා බොහෝ කාලයක් ඊ타ත්ම දුෂ්කර මේ සුනක වෘතය කියන එක රැකගෙන ආවා. සුනක ආකල්ප වවත්තමින් ඒ සුනකේ කරන හැටියට ඒ කටයුතු කරමින් එහෙම ආවා. මේ මගේ මිත්‍ර සේනියගේ අනාගතේ කොහොමද? ඒ කියන්නේ මරුණන් පස්සේ මොකද වෙන්නේ? අහනවා. බුදුහාමුදුරුවෝ වදාලා පුන්න ඔය ප්‍රශ්නේ නම් මගෙන් අහන්න එපයි කිව්වා.
ඕකනම් මගෙන් අහන්න එපා කිව්වා. දැන් මෙයා තවත් උනන්දු වුණා. උනන්දු වෙලා දෙවෙනි මාරේටත් අර විස්තරේම කියලා අහනවා මගේ මේ මිත්‍ර වූ සේනියගේ අනාගත භවය කොහොමද වෙන්නේ කියලා. දෙවෙනි වරත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ඊළඟට තුන්වෙනි මාරයේත් මේ පුන්න සිටුවරයා ඇහුවා සේනියේ පිළිබඳව. තුන්වෙනි මාරයේත් බුදුහාමුදුරුවෝ ඕකනම් මගෙන් අහන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා. වාර 3ක් ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ වදාරනවා පුන්න දැන් මං ඔබට කිව්වනේ වාර 3ක්ම මගෙන් ඔය සේනිය ගැන අහන්න එපා කියලා. සේනියගේ අනාගත ජීවිතේ මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා ඔය අහන්න එපා කියලා කිව්වනේ. ඔබ 3 වරක්ම මගෙන් ඇහුවා. ඒ නිසා මම ඒකට පිළිතුරක් දෙන්නම්. පුන්නය යම් කෙනෙක් සුනකයෙක් වගේ හැසිරෙනවා නම් සුනක ආකල්ප පවත්වනවා නම් ඇසුරුම් පැවතුම් සේරම සුනකයෙක් වගේ කරනවා නම් ඔහුට වෙන්නේ මොකද? මරණින් මත්තේ සුනකාත්ම භාවයට යනවා. ඒකයි වෙන්නේ. විමුක්තියක් සුගතියක් නෙමෙයි. සුනකාත්ම භාවයට යනවා මරණින් මත්තේ. ඉතින් මෙහෙම අදහසක් තියෙනවා නම් මේ සුනකමත පිරිවහම විමුක්තියටපත් වෙනවා කියලා ඒක මිත්‍යා දෘෂ්ටියක්. සුනක මත පුරලා කිසි කෙනෙකුට විමුක්තිය ලබන්න බෑ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිකයාට මම කියන්නේ කාරණා දෙකයි. නිරයට යාම හෝ තිරිසන් බවට පත් වීම. එක්ක මරණින් මත්තේ නිරයට යනම එම නැත්නම් තිරිසන් බවට පත් වෙනවා. ඔහොම බුදුහාමුදුරුවෝ වදාළා. ඉතින් මේ සේනිය අඬන්න පටන් ගත්තා. බුදුහාමුදුරන්ගේ වචනේ අහලා අඬනවා දැන්. බුදුහාමුදුරුවෝ වදාළ සේනිය මම කිව්වනේ මේක අහන්න එපායි කියලා. නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනෙට නෙමෙයි මට දුක හිතුනේ. මම මෙච්චර කාලයක් මේ කිසිම වැඩක් නැති නිසරු ප්‍රතිපදාවක වාසය කළා. මගේ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීමට අනුව කිසිම වැඩක් නැති නිසරු ප්‍රතිපත්තියක හිටියා. අන්න ඒක මතක් වෙලයි මම ඇඬුවේ කියලා හිතන් ප්‍රකාශ කළා. ඊළඟට මේ සේනිය පටන් ගත්තා. බුදුහාමුදුරුවන්ගෙන් අහන්න. ස්වාමීනි මේ පුන්න කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා මගේ එකට හිටපු මිත්‍රයෙක්. මගේ මිත්‍රයා බොහෝම දීර්ඝ කාලයක් මේ ගෝවෘතය රැක්කා. ගවයෙක් වශයෙන් හැසිරුණා.
ගම ආකල්ප පැවැත්ව කොම කටයුතු කරා. එතකොට මගේ මිත්‍ර මේ පුන්නගේ අනාගත ජීවිතය ගැන කොහොමද? එතෙන්දිත් බුදුහාමුදුරුවෝ වදාරන සේනිය ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා. දෙවෙනි වරත් ඇහුවා. දෙවෙනි වරත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වරත් ඇහුවා. තුන්වෙනි වරත් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාරනවා සේනිය දැන් ඔබට තුන් වරක්ම මං කිව්වනේ. ඒත් ඔබ පිළිගත්තේ නැහැ. මම ඔබේ මිත්‍රයාගේ පුන්නගේ අනාගත ජීවිතය ගැන කියන්නම්. සේනියේ යම් කෙනෙක් ගවයෙක් වගේ හැසිරෙනවා නම් ගබ ආකල්ප පවත්වනවා නම් ඒ විදිය කාලයක් ඒක කළාම මොකද වෙන්නේ? ඔහු මරණින් මත්තේ ගව ආත්ම භාවයකට යනවා. ගවයෙක් වෙනවා. ඒකයි ප්‍රතිඵලය. ඊළඟට මේ ගෝවෘතය පැවැත්වීමෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය ඇති එක්කෙනාට මම කියන්නේ දෙකයි. මොනවද? නිරය හෝ තිරිසන් භාවය. ඔය දෙකේ එකක් තමයි. එතකොට පුන්නත් අඩන්න පටන් ගත්තා. පුන්නටත් බුදුහාමුදුරුවෝ අදාලා පුන්නය මම කලින්ම කිව්වනේ කතාව. නෑ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට නෙමෙයි මම ඇඬුවේ. මම මෙච්චර කාලයක් අපේ වැඩිහිටියන්ගේ බසට මුලා වෙලා මේ දුෂ්කර ප්‍රතිපදාවක් කියලා හරියට කන්න බොන්නෙත් නැතුව මෙහෙම එකක් පිරුවා. කිසිම වැඩක් නැති නිෂ්ඵල දෙයක් කළා. ඒකයි මට මේ දුක කියලා ඇඬුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පුළුවන් අපට හොඳ මගක් පෙන්වා දෙන්න. ධර්ම දේශනයක් කරන්න කියලා ආරාධනා කළා. අන්න එතකොට තමයි අර මම මාතෘකා වශයෙන් ලැබුව දේශනාව කළේ. චත්තාරි මානි පුන්න මයා සයං චත්තාරි මානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදිතානි. පුන්නය මම සර්වඥතා ඥානයෙන් දැකලා ආબોධ කරගත්තු කර්ම හතරක් තියෙනවා. අනේ කර්ම හතර ගැන මම නුඹලාට කියා දෙන්නම්. කර්ම හතරක් තියෙනවා. අත්ති පුන්න කම්මං කන්නං කන්න විපාකං. පුන්නය කර්ම කොටසක් තියෙනවා. ඒ කර්ම කොටස පස්සේ කියා දෙනවා. මේ මොනවද පුන්නේ මේ කර්ම? කළු පැහැති කර්මය කළු පැහැති විපාකයක් ලබා දෙනවා. කළු කර්ම. කළු කර්ම කළු පාට විපාක තමයි ලබා දෙන්නේ. ඔන්න පළවෙනි කර්මය. අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. පුන්නය තවත් කර්මයක් තියෙනවා සුදු පැහැති එකක්. සුදු පාට කර්මයක්.
ඒ සුදු පාට කර්මයෙන් සුදු පාට විපාක ලබලා දෙනවා. ඔය දෙවෙනි කර්මය. අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පුන්නය තව කර්මයක් තියෙනවා කළු සුදු කර්මයක්. කළු සුදු කර්මය. ඒකෙන් කළු සුදු විපාකයක් තමයි ලබලා දෙන්නේ. තුන්වෙනි කර්මය. අත්ති පුන්න කම්මං අකන්නං අසුක්ඛං කන්නා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සම්මත්තති. පුන්නය තව කර්මයක් තියෙනවා කළුත් නැහැ සුදුත් නැහැ. කළුත් නැති සුදුත් නැති විපාක ලබා දෙනවා. ඒ කළු නැති සුදු නැති විපාක ලබා දෙන කර්ම. ඒ කර්ම හතර ගැනයි බුදුහාඳුරෝ වදාරන්නේ. දැන් අපි බලමු මොනවද මේවෙන් කියුනේ කියලා. අත්ති පුන්න කම්මං කන්හං කන්න විපාකං. පුන්නය කළු පැහැති කර්මයක් තියෙනවා කළු පැහැති විපාක ලබා දෙනවා. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉදපුන්න ඒකච්චෝ සබ්භ්‍යාපාරං අභ්‍යාපජ්ජං කම්මං අபிසංකරෝති. මේක තේරෙන භාෂාවෙන් කියා දුන්නාම සබ්භ්‍යාපජ්ජ කියන්නේ මේ දුක් සහිත කර්ම. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? දුක් සහිත කර්ම අකුසල කර්මයන් ගැන. අකුසල කර්ම 12ක් තියෙනවානේ. ලෝභ මූලික අකුසල කර්ම 8යි. ඊළඟට ද්වේෂ මූලික අකුසල කර්ම 2යි. මෝහ මූලික අකුසල කර්ම 2යි ඔක්කොම 12යි. 12 අකුසල. ඔය නිතර අහනවානේ. 12 අකුසල කර්ම. මෙන්න මේවා තමයි සබ්භ්‍යාපජ්ජං කියලා බුදුහාඳුරෝ වදාළේ දුක් සහිත වූ කර්ම. එතකොට ලෝභ මූලික අකුසල් 8යි, ද්වේෂ මූලික අකුසල් 2යි, මෝහ මූලික අකුසල් 2යි, අකුසල ධර්මයන් 12. මේ මොනවද ලබා දෙන්නේ? එහෙම සබ්භ්‍යාපජ්ජ ඒ කර්ම කළා හිටන් ඒ තනත්තා සබ්භ්‍යාපජ්ජ ලෝකයක උපදිනවා. කියන්නේ දුක් සහිත ලෝකයක. අභ්‍යාපජ්ජ කියන්නේ ඒකයි. ඒකට මේ අකුසල කර්ම 12 කරලා දුක් සහිත ලෝකයේ උපද සෙය්‍යතාපි නේරිකා. නිරේ සත්වය වගේ. ඔන්න ඔවුන් උපදින තැන. කළු පැහැති කර්ම කියන්නේ නෝක තමයි. අකුසල කර්ම 12ට කියනම කළු පැහැති කර්ම කියලා. ඒ කළු පැහැති කර්ම එකතු කළා රැස් කළා හිටන් සබ්භ්‍යාපජ්ජ ලෝකයක උපදින. සබ්භ්‍යාපජ්ජ ලෝකය කියන්නේ සම්පූර්ණම දුක් සහිත ලෝකේ. නිරය ගැනයි මේ කියන්නේ. සෙය්‍යතාපි නේරිකා. නිරය උපදිනවා.
ඔන්න අත්තික පුන්න කම්මං කන්නං කන්න විපාකං කියලා වදාළේ ඒකයි. කළු පැහැති කර්මය කළු පහති විපාකයක් ලබලා දෙනවා. ඔය පළවෙනි කර්මය. කතමන්ත පුන්න කම්මං කන්න සුක්ඛං සුක්ඛ විපාකං. පුන්නය සුදු පැහැති කර්මේ මොකද්ද? සුදු පැහැති විපාකය ලබා දෙන. ඉදපොන්න ඒකච්චෝ අභ්‍යාපජ්ජං අபிසංකාරං සංකරෝති. අභ්‍යාපජ්ජ කියන්නේ මේ දුක් නැති කර්ම කරනවා. මොනවාද මේන් අදහස් කරන්නේ? අර කුසල කර්ම තියෙනවානේ. අභිධර්මයේම කියන්නේ 8ක්. කුසල කර්ම 8ක් තියෙනවානේ. කාමාවචර කුසල කර්ම 8ක් තියෙනවා. සෝමනස්ස සාගතං ඥාන සම්පයුක්තං අසංකාරික මේකං සසංකාරික මේකං ඔය විදිහට අසංකාරික සසංකාරික වශයෙන් කාමාවචර කර්ම 8ක් තියෙනවා. අකුසල කුසල කර්ම 8ක් තියෙනවා. ඊළඟට මේකට ඇතුළත් වෙනවා මේ ධ්‍යාන චේතනා. ඒකත් මේ සුදු පැහැති කර්මයට ඇතුළත් වෙනවා. සුදු පැහැති කර්මය සුදු පැහැති විපාක යයතාසේ ආභස්සරා දේවා. ඒ බුදුහාඳුර පෙන්눔 කළා දෙන්නේ. ආභස්සර කියන්නේ බොහෝම සුඛ විදින බ්‍රහ්මය කොටසක්නේ. ආභස්සර බ්‍රහ්මය. මෙතන උපමාවට ගස්සේ ආභස්සර දෙවිය. දෙවියෙකුට බ්‍රහ්මය. ආභස්සර කියන බ්‍රහ්මලව බ්‍රහ්මය මේ බොහෝම සුව විඳින කොටසක්. ඒකාන්ත සුව විඳින කොටසක්. දුක්ඛෙම නැහැ. ඒකාන්ත සුව විඳිනවා. කොහොමද ඒකාන්ත සුව විඳින්නේ? ඔය ධ්‍යාන උපදවා ගත්තාම සුඛ සහගත. සුඛ සහගත කියන්නේ 4 වෙනි ධ්‍යානය නෙමෙයි 3 වෙනි ධ්‍යානය යනකම්. 3 වෙනි ධ්‍යානයේ සුඛ සහගතයි. ඒවා උපදවා ගත්තාම ඒකෙන් පිරිහෙන්නේ නැතිව හිටියොත් මත්ය ආභස්සර කියන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකේ උපදිනවා. බොහෝම සුඛ සහගතයි. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ වගේ ඉපදිලා එහෙම යනවා ඇවිදිනවා මේ එහෙම කරනවා නෙමෙයි. ඒවා ඉපදුනාම ධ්‍යාන සෝයෙන් තමයි ඉන්නේ. ධ්‍යාන සෝයෙන් උපදින්නේ. ආවිෂ ඉවර වෙනකම්ම ධ්‍යාන සෝයෙන් ඉන්නවා. සුඛ සහගත ධ්‍යානයෙන්. ඒකයි මේ අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං කියලා වදාළේ. සුද්ධ පැහැති කර්මය සුද්ධ පැහැති විපාක ලබා දෙන කර්මය. දැන් දෙකක් ගැන කියවුණා. තුන්වෙනි එක අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පුන්නේ තව කර්මයක් තියෙනවා මේ කළු පාට සුදු පාට දෙකෙන්ම යුක්තයි. කළු පැහැති සුදු පැහැති දෙකෙන්ම යුක්තයි. එතකොට ඒකෙන් ලැබෙන විපාකයත් කළු පැහැති සුදු පැහැති. ඒ කියන්නේ තාවිදීකින් කියනවා නම්
කන්න සුක්ඛං කියන්නේ කුසල අකුසල දෙකෙන් මිශ්‍ර වූ කර්මය. කන්න සුක්ඛ විපාක කියන්නේ කුසල අකුසල දෙකෙන් මිශ්‍ර වෙච්ච විපාකය. කොහොමද ඒක වෙන්නේ? ඒක සෙය්‍යතාපි විනිපාතිකා මනුෂ්‍යා කියලා විස්තර කරලා තියෙන මිනිස්සු වගේ. විනිපාතිකයොත් කලකට දුක් විඳිනවා කලකට සැප විඳිනවා. මිනිස්යන්ටත් ඒකාන්ත සුඛයක් ඒකාන්ත දුකක් නැහැ. දුකක් තියෙනවා සැපක් තියෙනවා. දුක සැප දෙකෙන් මිශ්‍රයි. ඇයි මෙහෙම වෙන්නේ? ඕක මේ වැදගත්ම කාරණයක් ඔය තුන්වෙනි කර්මය. කොහොමද මේ අකුසල් කුසල් දෙකම එකට කරන්නේ? එකට කරන්න බෑ ඉතින්. කුසලයක් කරනකොට එතන අකුසලයක් සිද්ධ වෙනවා. කොහොමද? දැන් අපි හිතමු දානයක් දෙනවා කියලා. දානයක් දෙනවා අන්න කුසලයක්. මොනවාරි පූජාවක් කරනවා කුසලයක් ඉතින්. සුදු පැහැති කර්මයක්. ඊට පස්සේ මේකට මොකද වෙන්නේ? හිත නරක කරගන්නවා. අන්න අකුසලේ. එකම තැන එක කිට්ටුවම ඒ පින්කම් කරන අයට මේක හොඳ කාරණයක් මතක තියාගන්න. දාන දෙන අයත් අර අපුත්තක සිතානෝ ඈත අතීතයේ සිටුවරෙක් වෙලා ඉඳලා රජගෙදරට ගිහින් රාජ්‍ය සේවය කළා එනකොට පසේ බුදු කෙනෙක් කමු වුණා. හමු වෙලා හිටන් උන්වහන්සේ පින්ඩපාත වඩිනවා. ගෙදර ගිහිල්ලා බිරිඳට නියම කළා ආවා මේ අර පසේ බුදුහාමුදුරන්ට දාන ටිකක් පූජා කරන්න කියලා. ඉතින් බිරිඳ හරිම සද්ධාවන්තයි දෙනවා කියන එකක් ඇහුනේ බොහොම කලකින්. ඉතින් හොඳ ශ්‍රද්ධාවෙන් හොඳට ප්‍රණීත ආහාරයක් හදලා පූජා කළා. දැන් සිටුතුමා රාජ්‍ය සේවය කළා ආපහු ගෙදර එනකොට අමෝනාමේ පසේ බුදුහාමුදුරුවෝ ස්වාමීනි දානේ ලැබුණද? ඔව්. සිටුතුමනි පාත්‍රය ඇරලා බැලුවා. හරි මිහිරි සුවඳ ආහාර පාන පූජා. මං කරගත්තු මෝඩකමක මහත්. මේ ආහාර ටික වැඩ කරන කෙනෙකුට දුන්නා නම් වැඩක්වත් කරගන්න පුළුවන්. මේ ආඳුර මේක ගෙනහිල්ලා කාලා නිදා ගනියි. ඔන්න හිත නරක කරගත්තා. දැන් ඔතන දෙකම තියනවා නේද? කළු කර්මයයි සුදු කර්මය. දැන් මුල් එක සුදු කර්මය. සුදු කර්මයට මොකද උනේ? උපනුපං જાතියක් පාසාම අර දින්නේකට වස්තු සම්පත් අරවා මේවා හැම જાතියකම ලැබෙනවා. දෙවෙනි එකට මොකද උනේ? වස්තු ලැබුණාට කන්න බොන්න හිතෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු වැඩි ඉන්න කාලේ අපුත්තක සිතාන කියලා උපදිලා හිටියානේ. හරියට වස්තුව. මේ කවදාවත් හොඳ ඇඳුමක් ඇඳේ නැහැ. ඒක හොඳ ඇඳුම් ගෙනින් දෙනවා. මේවත් අඳින්න පුළුවන් ද කියලා අහකට දාලා ඔය කැන්නොස් සාගරෙද්දක් තමයි ඇඳේ අර කරුමේ. කාලු විපාගේ දෙන කර්මෙනේ. මේ හොඳට මිහිරි ආහාර පාන ගෙනත් දෙනවා. ඒවා කන්නේ මේවත් කන්න පුළුවන්ද කියලා කුඩු හාලේ බතොයි මිරිස්සොදී තමයි කාලා තියෙන්නේ. යනකොට යන්නේ කෑලි හැරෙන මහා කබල් කරත් එක. ඔන්න කන්න සුක්ඛ කර්මය කියන්නේ ඕක තමයි. කළු පාටයි සුදු පාටයි කළු පාටයි.
දැන් පින්කමක් කරනකොට දානයක් දෙනකොට එහෙම ওই වැඩේ වුණොත් මොකද වෙන්නේ? ওই වැඩේ වුණොත් එහෙම අර හොඳ පිරිසිදු සුදු පැහැති කර්මයට කළු පැහැති කර්මයක් එකතු වෙනවා. ඕක තමයි බුදුහාඳුරෝ අදාළේ. සුදු කළු දෙකෙන් මිශ්‍ර කර්මය කියලා. සුදු කළු දෙකෙන් මිශ්‍ර කර්මය. ඔයගේ ඒවා හරියට තියෙනවා. දැන් කුසරජ්ජුරු අර පසේ බුදුහාමුදුරන්ට මොනවද පූජා කළේ? කැවුම් නේද? පූජා කළා ඊට පස්සේ මොකද කළේ? ආයි ගත්තා නේද? ඔන්න වෙච්ච දේ. දෙකම වුණා. සුදු පැහැති කර්මයයි කළු පැහැති කර්මයයි. මොන දානයක් දෙනකොට පරිස්සම් වෙන්න ඕන. මේ මෙයාට කියන්නේ දානයක් දෙනකොට හොඳ කුසල කර්මයන් සිද්ධ කරනකොට අකුසල කර්මයන්ට එන්න නොදී පරිස්සම් වෙන්න ඕන. බොහෝ දෙනා හිත නරක කරගන්නවා මේ දාන දෙන්න ඇහිල්ලත් නේ. මොකක් නැහැ ඉතින් හිත නරක කරගන්නවා. කවුරු හරි මොකක් හරි වචනයක් කිව්වොත් මොකක් හරි අඩුපාඩුවක් වුණොත් මේ සම්බෝධියේදීත් අපි දන්නවා ඉතින් ඕන තරම් දානෙත් කපලා දානවා. මොකද සුදු පැහැති කර්මය කරගන්න ඇහිල්ලා කළු පැහැති කර්මයක එකට එකතු කරගන්නවා. දන් දෙනකොට හිත නරක කරගන්න හොඳ නෑනේ. හිත සතුටෙන්ම එක කරන්න ඕන. බොහොම සන්තෝෂයෙන් දෙන දේ දෙන්න ඕන. හිත නරක කරගත්තොත් ඒකට අකුසල ධර්මයන් එකතු වෙනවා. එතකොට ඒකෙත් විපාක හම්බ වෙනවා. ඔයගේව හරියට කතා පුවත් දිනවනේ දේශනාවේ. ඒ විපාක ලබාගත් වෙව්වා. යහපත් කර්ම කරන්න ගිහිල්ලා අයහපත් කර්මත් කරනවා. විශේෂයෙන් ඔය දාන දෙනකොට ඉතින් දාන දෙනවා කියන්නේ ඉතින් තමන්ගේ අයිතිවාසිකම් ආශාව තණ්හාව ඔක්කොම අතහැරලා දෙනව නේද? එහෙමනේ දාන දෙනවා කියන්නේ. මොකොත් අයිතිවාසිකමක් නැහැ දුන්නයින් පස්සේ. ඉතින් ඒ දීපු දේ ගැන ආයිති හිතන්න හොයන්න හොඳ නැහැ. මොනවටද? දීලා ඉවරනේ. දබික්කවේ අරිය සායකෝ යුගතල මත්තේ නමරේන තේසාජාරං අජ්ජාවසති මුත්තචාගෝ කියලා. දුන්නේ බුන්නු දේ දුන්න ඉවරයි. මේ ලබාගත්තු අය මොනව කරයිද? කාටවත් දෙයිද? ප්‍රයෝජනේ ගනීද? විකුණ ගනීද? ඕවා මේ දායකයාට අයිතිව නෙමෙයිනේ. දායකයා දුන්නා ඉවරයි. එයා ලබාගත්තු එක්කෙනා තමන් ඉස්සරහා පිට එකතු කරලා හිටන් පුච්චල දැම්මත් තමන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් පින්කම කළා ඔක්කොම අවසానයි. ඒ ගැන ආයි හිතන්න අවශ්‍ය නැහැ. ඔය දාන දීමේදී ඔයගේ දේවල් වෙනවා ඉතින්. හිත නරක කරගන්න. මං එන්නේ ඉස්සෙල්ලා මේ දාන ටික බෙදුවානේ. ඔන්න එතනත් හිත නරක කරගන්න. ඒ යන්නේ බෙදන්නනේ නම් දානේ හදලා තියෙන්නේ. බෙදුවහම මොකද? කවුරු බෙදුවහම මොකද? වෙන කෙනෙක් අරගෙන බෙදුවනම් ඔන්න එතනත් හිත නරක කරගන්න. ඉතින් මම කියන්නේ මේ දාන දෙන අයට පොඩ්ඩක් කල්පනා කරලා බලලා අර කුසල කර්මයන් කරන අතරේ අකුසල කර්මේනොත් කරගන්න එපයි කියන එකයි. අකුසල කර්මේනොත් ඒකට එකතු කරගන්න හොඳ නැහැ.
ඔය හරියට කතා පුවක් තියෙන කුසල ධර්මයන් කළා පස්සේ අකුසල ධර්මයන්ත් ඒකට එකතු කරගන්න. ඒකත් විපාක දෙනවා. ඒවා විපාක දෙන්න පටන් ගන්නවා. ඔය සමහර ඔය සිටුවරු රජවරු එහෙමත් කළා තියෙන පසේ බුදුවරුන්ට බුදුරජාණන් වහන්සේලාට රහතුන් වහන්සේලාට එහෙම කළා තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඒක තමයි අර අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පුන්න ඒක කර්මයක් තියෙනවා. ඒක කළු පැහැති කර්මයයි සුදු පැහැති කර්මයයි. ඒකෙන් ලැබෙන විපාකයත් කළු පැහැති සුදු පැහැති විපාකයක්. ඒ කියන්නේ කුසල අකුසල දෙකම මිශ්‍ර වෙන කර්මයක්. හැබැයි හොඳ කල්පනාකාරී උනේ නැතිනම් ඕකට අහු වෙනවා. නැද්ද? හොඳ කල්පනාකාරී උනේ නැත්නම් ඕකට අහු වෙනවා. මේ හොඳ සුදු පැහැති කුසල කර්මයක් කරන්න ගිහිල්ලා Taman දන්නේම නැහැ අරකටත් කොහෙන් හරි ගැවෙනවා. අන්න එකෙන් පරිස්සම් වෙන්න ඕන. කුසල කර්මයන් කරන්න ගිහිල්ලා දන් දෙන්න ගිහිල්ලා අනෙක් මොනවා හරි පින් දහම් කරන්න ගිහිල්ලා ඒවා කුසල කර්මයේ ඔස්සේම යන්න ඉඩාරිනා මිසක් අකුසල කර්මයන්ට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකයි මේ අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා දේශනා කරනවා. සරල වශයෙන් කියනකොට කුසල කුසල කර්මය කුසල විපාක ලබලා දෙනවා. ඔයගේ කතා පුවත් හරියට දේශනාවේ අහන්න තියෙන ධම්මපදයේ අරෝය මේවා කොච්චර ඇහෙනවද නිතර. පින්කම් කරන්න ගිහිල්ලා අකුසල කර්මයන් කරගෙන දෙකේම විපාක ලබාවේ හැටි. දෙකේම විපාක ලබනවා. දැන් ඒ සාමාවතී ආදී අය කුජුත්තර ආදී අය මාගන්ධී ආදී අය යහපත් දේවල් කරන්න ගිහිල්ලා අකුසල කර්මයන් කරගෙන ඒ පැත්තේ විපාක විඳින්න පටන් ගන්නවා. ඒක තමයි මේ අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පුන්නය මේ හතරවෙනි කර්මය කළු සුදු දෙකෙන් මිශ්‍ර තුන්වෙනි කර්මය කළු සුදු දෙකෙන් මිශ්‍ර වූ කර්මය කළු සුදු දෙකෙන් දුක්ඛ සැප විපාක ලබා දෙන කර්මය. ඒකයි තුන්වෙනි එක. හතරවෙනි එක අත්ති පුන්න කම්මං අකණ්ඩං අසුක්ඛං කන්නා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. පුන්නය තව කර්මයක් තියෙනවා කළුත් නැහැ. කළු පැහැතෙත් නැහැ. සුදුත් නැහැ. කළු සුදු දෙකම නැහැ. අකන්නං අසුක්ඛං අකන්නා සුක්ඛ විපාකං. කළු සුදු දෙකෙන් යුක්තවම විපාක ලබලා දෙනවා. කම්මක්ඛයාය සංවත්තති. කර්මයන් ඡය කිරීම සඳහා පවතිනවා. අන්න ඒක හතරවෙනි කර්මය. කර්මයන් ඡය කිරීම. කර්මක්ෂය කර ඥානය කියලා අහලා තියෙනව නේද? කර්මක්ෂය කර ඥානය. කර්මක්ෂය කර ඥානය
කර්මක්ෂය කර ඥානය කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ රහත් මාර්ග ඥානයට. රහත් මාර්ග ඥානයෙන් තමයි සියලුම කුසල කුසල කර්මයන් ඡය වෙලා යන්නේ, ඉවර වෙලා යන්නේ. ඒ නිසා ඒකට කියනවා කම්මක්ඛය ඥානය කියලා. කර්මක්ෂය කර ඥානය. අර රතන සූත්‍රයේ තියෙන්නේ කීනං පුරාණං. පැරණි කර්ම ඔක්කොම ඉවර කරනවා. නමං නත්ති සම්භවං. අලුත් කර්ම ඇති වෙන්නේ නැහැ. ඊළඟට කේනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ බවස්මි. මතු භවයන් පිළිබඳවත් සිත මිදිලා ඇලෙන්නේ නැහැ. ඒක ඇලෙන්නේ නැහැ. තේකේන බීජා අවිරුල්ලිච්ඡන්දා. ඒ අය කේන බීජා කියන්නේ කර්ම බීජ සේරම ඡය කළා දානවා. අවිරුල්ලිච්ඡන්දා. ඡන්දය තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා, නැවත වැඩෙන්නේ නැහැ. නිබ්බන්ති දිහිරා. ඒ ඥානවන්තේ නිවීමට යනවා. යතයන් පදීපෝ. පහන නිවී යනවා. දැන් කවුරු හරි පානට තෙල් දානවා, තිර දානවා. ඉතින් කොච්චර කාලයක් හරි මේක ඇවිලෙනවනේ. තිර දානකොට තෙල් දානකොට ඔහේ ඇවිලෙනවා කොයි කාලයක් හරි. එහෙම කෙනෙක් මේකට කලකිරීලා තිර දාන්නෙත් නැතුව තෙල් දාන්නෙත් නැතුව නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ තෙලුත් නැහැ, තිරෙත් නැහැ. තෙලුයි තිරෙයි දෙකම ඉවර වෙලා පාන නිවිලා යනවා. නැත්නම් පාන වෙන විදිහකින් නෙවෙන්න පුළුවන්. උලඟට නෙවෙන්නත් පුළුවන්. තිරේ ඉවරලා තෙල් තියෙද්දි නෙවෙන්නත් පුළුවන්. මේකදී එහෙම නෙමෙයි වෙන්නේ. තෙලොත් ඉවර වෙනවා, තිරෙත් ඉවර වෙනවා. ආයිපත් වෙන්නේ නැහැ. කර්මක්ෂය කර කියන්නේ ඒකයි. කර්මක්ෂය කර ඥානය. අන්න ඒක තමයි අකන්හං අසුක්ඛං අකන්නාසුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. ඒ රහත් මාර්ග ඥානය තමයි ප්‍රධාන වශයෙන් කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. සෝවාන් වීමෙදිත් තියෙනවා කර්මක්ෂය කර කොටසක්. ඒ කොහොමද? සත්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊළඟට ඊර්ෂ්‍යා මසුරුකම්. මේ ඔක්කොම ආයති වෙන්නේ නැති ෂේ වෙලා යනවා. අපායගාමී ගතිය මේ අවිද්‍යා තෘෂ්ණාදී ඒ අපායගාමී ගති ඔක්කොම නැති වෙලා. එතනත් කර්මක්ෂය කිරීමක් තමයි. ඊළඟට සකෘදාගාමී මාර්ගයේදී ඡය වීමක් නැහැ, අඩුවීමක් තමයි. කාමරාග ව්‍යාපාද දෙකේ බලය ඒක අඩු කළා දානවා. අනාගාමී මාර්ගයේදී එතනත් කර්මක්ෂය කිරීමක් තියෙනවා. කාමරාග ව්‍යාපාද දෙක
සම්පූර්ණයෙන්ම ඉවර කළා දානවා. ෂේ කළා. ඒ දෙක ෂේ වෙනවා. ඒකත් කර්මක්ෂය කිරීමක් තමයි. ඉතිරි ටික රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා ඉතුරු පහ සම්පූර්ණයෙන්ම රහත් මගින් තමයි ෂේ කළා දාන්නේ. අර සෝවාන් මගින් සකෘදාගාමි මගින් අනාගාමි මගින් ෂය කළා දාන කෙලස් ගැන ගණන් ගන්නේ නැතුව රහත් මාර්ග ඥානයටම කියනවා කර්මක්ෂය කර ඥානය කියලා. අර තුම්පලෙදිත් වෙනවා නමුත් ඒක වැඩි ගානකට ගන්න නැතුව ප්‍රධාන එක වශයෙන් රහත් මාර්ග ඥානයට කියනවා කර්මක්ෂය කර ඥානය කියලා. ඒක තමයි අර අත්ති පුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්නා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. ඉතින් මේ දෙන්න බණ අහලා පුන්න කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ එක්කාරි මාර්ගයේ මට හොඳට ධර්මයේ තේරුම් කළා දුන්න විවෘත කළා දුන්න මම ජීවිතාන්තයේ දක්වාම තුනුරුවන් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ මාබ මේ ශාසනේ මහාන කරගන්නාසේක්වා කියලා ආරාධනා කළා. පුන්න සිටුවරයා. ඉතින් බුදුහාමුදුරුවෝ අදාළ පුන්නය වෙනත් ආගමක අය මේ ශාසනයේ මහානේ නම් ඒවට වෙන වෙන වැඩ තියෙනවා. ඒ තිබුණත් මම දන්නවා ඔබ ගැන. ඒ නිසා ඔබ මහාන කරන්නම් කියලා භික්ෂු නමකට බාර දීලා මහාන කළා. එයා ප්‍රතිපත්ති පුරලා එයා රහත් භාවයට පත් වෙනවා. සේනිය සිටුවරයා තුනුරුවන් සරණ ගියා මහණුනේ නෑ යා. තුනුරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඔන්නෝක තමයි ඔය දේශනාවේ ප්‍රධාන කාරණා ටික. දැන් ඉතින් කාලය ගත වුණා. ඊට වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් හරි මහන්සි එයින් නවත්තනවා. හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් කරගත්තු කුසල බලයෙන් හැමදෙනා